ජනතාව උන්වහන්සේ පසුපස්සේ හොයාගෙන යන්න පටන් ගත්තා. දැන් අද අපි මේ මෙනෙහි කරන පාඩය ඒ පූප ප්‍රාතිහාර්ය සිද්ධ කර දාට පසුවදා සිද්ධ වෙච්ච දෙයක්. ජනතාව උන්වහන්සේ හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේ වෙන ස්ථානයක හිටියේ අඳු මුදුනක කියලා තිබෙනවා. ජනතාව හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේගෙන් අහනවා ගුරු දේවේනි ඔබ වහන්සේ මේ කොහෙද හිටියේ මෙච්චර වෙලා? අපි හොය ඇවිත්තා කියලා. එතකොට ජේසුස් වහන්සේ උන්ට පිළිතුරක් දෙනවා. උන්වහන්සේ කියනවා ඔබ මාව හොයාගෙන ආවේ මා ගැන විශ්වාස කරලා නෙවෙයි. මා ප්‍රාතිහාර්ය සිද්ධ කරපු හින්දා නෙවෙයි. ඔබ මාව හොයාගෙන ආවේ බඩ පිරෙන්න කෑම දීපු හින්දා කියලා. එතකොට උන්වහන්සේ කියනවා නැති වී යන ආහාරය සඳහා නොව සදාතන ජීවිතයට ඉවහල් වන ආහාරය සඳහා වෙර දරන්න, වීරිය වඩන්න. මෙතන සුවිශේෂ පාඩේ ලස්සන දෙබසක් තියෙන්නේ සහෝදර සහෝදරනි අද. උන්වහන්සේ ඒ උත්තරේ දුන්නම ජනතාව තව ප්‍රශ්නයක් අහනවා. ඒ සදාතන ජීවිතයට ඉවහල් වන ආහාරය ලබා ගන්න මොනවද කළ යුත්තේ කියලා. ඒතරන ජේසුස් වහන්සේ වුන්ට නැවතත් උත්තර දෙනවා. ඔව් ඒ සඳහා කරන්න තියෙනවා යමක්. ඒ තමයි දෙවියන් වහන්සේ විසින් එවන ලද තැනන් වහන්සේව අදහා ගන්න කියලා. අදහා ගන්න. දෙවියන් වහන්සේගේ අභිමතය වෙනුවේ උන්වහන්සේ එවා වදාළ තැනන් වහන්සේව ඔබ විසින් අදහා ගැනීමයි. බලන්න ජීවිතේ ආහාර, ජීවිතයට අවශ්‍ය ආහාර. මෙලොව කුසකින්නට එහා යන යමක් තියෙනවා ජීවිතේ. අනේ එතෙන්ට අවශ්‍ය ආහාරය අදහිල්ල අපේ ඇදහිල්ල තුල. ජේසුස් ස්වාමීන් වහන්සේ දෙවියන් බව ඇදහිල්ල තුල. ඒ ජීවේ ආහාරය අපට ලැබෙන්නේ සහෝදර සහෝදරිය. ජනතාව එතනින් නවතින්නේ නැහැ. සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කරනවා. අදත් ප්‍රශ්න කරනවා විශ්වාසය පිළිබඳව. ඒක වැරද්දක් නැහැ. ප්‍රශ්න කරන්නේ විශ්වාසය වැඩි කරගන්න නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් වශයෙන් අපි අහලා තියෙනවා මේ දවස්වල සමහරව ආනවා දෙවියන් වහන්සේ ඉන්නවා නම් මේ වගේ වසංගත ඇති වෙන්නේ කොහොමද කියලා. ඒකට මම පොඩි උත්තරයක් පස්සේ දෙන්නම්කෝ තව පොඩ්ඩකින්. එතකොට ජේසුස් වහන්සේ මේගොල්ලෝ අහනවා ඔබ අදහගන්න ඔබ කරන හාස්කම මොකක්ද කියලා. අපි ඔබ අදහගන්නම්. නමුත් අපිට හාස්කමක් ඕන. බලන්න සහෝදර සහෝදරියනි මේ ඉස්සරින්ද පැය 24කට ඉස්සෙල්ලා ජේසුස් වහන්සේ විශාල හාස්කමක් සිද්ධ කෙරුවා. ඒ 5000කට කෑම දුන්න පූප පහකිනුයි මසුන් දෙදෙනෙක්. මෙතනදී මොකක්ද අපි මෙනෙහි කරන්නේ? ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්නේ. අපේ ජීවිතේත් මේ වගේ අවස්ථාවල් තිබෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබේ මගේ ජීවිතයේ ඊයේ දවසේ සිද්ධ කරපු දේවල්. ඒ කියන්නේ අපේ අතීතය තුල දෙවියන් වහන්සේ මොන විදියට ප්‍රබල විදියට ක්‍රියා කරලා තියෙනවද කියලා අපිට අමතක වෙන්න පුළුවන්. මොකද මිනිස්යන්ට ඉක්මනට අමතක වෙනවා. අනෙතෙන්දී ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන්නේ අද උන්වහන්සේගේ ක්‍රියාකලාපය අපේ ජීවිතවල මිනිස් ඉතිහාසය තුළ ගැලවීම ඉතිහාසය තුළ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දකින්නේ ආපසු හැරී බලද්දී. ඒ තුළ තමයි පන්නරය ලබන්නේ ඉදිරිය දෙස බලන්න. ඔබේ ජීවිත දිහා බලන්න සහෝදර සහෝදරියනි. ඔබ සෑම කෙනෙක්ටම මේ භාවනාව තුළ මතක් වෙයි දෙවියන් වහන්සේ මොන තරම් දේවල් ඔබේ ජීවිතේ ඔබේ දරුවන්ගේ ජීවිතවල ඔබේ පවුල් ජීවිතවල සිද්ධ කරලා තිබෙනවාද කියලා. අපි ඒව අමතක කරන්න හොඳ නැහැ. මෙන්න මේ ඉදා ජනතාව උන්වහන්සේගේ තවත් හාස්කමක් ඉල්ලනවා. අනේ එතකොට ජේසුස් වහන්සේ දෙන පිළිතුර මොකද්ද? ඒ හාස්කම තමයි මම තමයි හාස්කම. ඔබට කාන්තාරේ එදා මෝසෙස් තුමා සමග කාන්තාරය පසු කරගෙන යද්දී දෙවියන් වහන්සේ මන්නා නැමැති ආහාරය ඔබට දුන්නා.
නමුත් ජීවමාන මන්නාව මමයි කියන එක තමයි යේසුස් වහන්සේ ඒ අයට දීපු පිළිතුර. වෙන කිසිම සලකුණක් නැහැ. වෙන කිසිම හාස්කමක් නැහැ. යේසුස් වහන්සේට වැඩි හාස්කමක් සහෝදර සහෝදරී. උන්වහන්සේ තමයි මන්නාව. මේ මන්නා කියන වචනේ ඒකේ අදහස තේරුම් ගන්න එදා ඒ හීබ්‍රු භාෂාවේ මේකේ තේරුම ගැන පොඩ්ඩක් බැලුවොත් වටිනවා. මන්නා කියන වචනේ ඉංග්‍රීසියෙන් කියන්නේ මන්නා කියලා. මොකද හීබ්‍රු භාෂාවෙන් කියන්නේ මන්හු කියලා. ඒකේ තේරුම මේ මොකක්ද කියන එක. What is it? මන්නා කියන එකේ තේරුම මේ මොකක්ද? එතකොට ජේසුස් වහන්සේ උන්වහන්සේටත් මේ කවුද කියලා ප්‍රශ්න කෙරුවා ජනතාව. විශේෂයෙන්ම උන්වහන්සේ දේශනා කරද්දී උන්වහන්සේ ගමේ ගිහිල්ලා නාසරතේ දේශනා කරද්දී ජනතාව ඇහුවා මේ කවුද කියලා. ඒකට හීබ්‍රු භාෂාවෙන් කියන්නේ me who කියලා. ඒක man who මේ මොකද්ද? me who මේ කවුද? මේ කවුද? මේ මොනවද සිද්ධ වෙන්නේ? දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්යම ආශ්චර්යය තේරුම් ගන්න මිනිස් අපට අමාරුයි සහෝදර සහෝදරි. මේ කවුද මේ මිනිස්සයා? ජේසුස් වහන්සේ කවුද? ඔබයි මගේ ජීවිතේ දෙවියන් කියන දේ එතනට එන්න අපේ අධ්‍යාත්මය අන්න එතනට ඔසවන්න ලොකු බලවේගයක් අධ්‍යාත්මික ශක්තියක් සුද්ධාත්ම ආශිර්වාදයක් අවශ්‍යයි. එදා ජනතාව ටිකෙන් ටික උන්වහන්සේ ගැන අදහන්නට පටන් ගත්තා. අද මෙතන මේ රැස් වෙලා සිටින්නේ මේ නිවසල සිටලා මේ දිව්‍යාගයට සම්බන්ධ වෙන්නේ දෙවියන් වහන්සේව අදහන ජනතාවක්. උන්වහන්සේගේ පුතුණුවන් වන ජේසුස් සම්විධානන් කෙරෙහි විශ්වාස කරන අදහන ජනතාවක්. ඒ නිසා ඒ උන්වහන්සේගේ ඇදහිල්ල තුල අපි උන්වහන්සේ වැදහිල්ල තුල උන්වහන්සේ අපව පෝෂණය කරනවා ජීවනයේ ආහාරය. උන්වහන්සේ තමයි පෝෂණය. වෙන කිසිවක් නෙවෙයි. යේසුස් වහන්සේ තමයි අපේ පෝෂණය. අනේ ආහාරය තමයි අපි දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල දිව්‍ය පූජාව තුල ලබා ගන්නෙ. යේසුගෙන්ම පෝෂණය වෙන්නේ. යේසුගේ ආදරයෙන් පෝෂණය වෙන්නේ. උන්වහන්සේගේ ජීවිතය අපිට පූජා කෙරුවේ කල්වාරිය මත. උන්වහන්සේගේ ශාරීරික රුධිරය අපිට දෙන්නේ අදත් දිව්‍ය පූජාව තුල. උන්වහන්සේ අපිට දක්වන්නා වූ අසීමිත ප්‍රේමය නිසායි සහෝදර සහෝදරි. දේව ප්‍රේමය පෙන්වු කරන මූලික තැන තමයි කල්වාරිය. උන්වහන්සේගේ ජීවිතය අප වෙනින් පූජා කෙරුවේ ඒ මහා ප්‍රේමය පෙන්වු කරන්න. ප්‍රේමය කියලා කියන්නේ සැබෑ ප්‍රේමය කියලා කියන්නේ පිවිතුරු ප්‍රේමය කියලා කියන්නේ පරිත්‍යාගයටයි. දෙවියන් වහන්සේගේ ඒ අසීමිත පරිත්‍යාගය තමයි දිව්‍ය සප්‍රසාදය කියලා අපි අදහන්නේ. ඔබයි මමයි දිව්‍ය සප්‍රසාදයේ ජනතාවක්. ඔබ කොයි තරම් දිව්‍ය සප්‍රසාද වහන්සේට ආදරය කරනවද ගරු කරනවද කියලා අපි කවුරුත් දන්නවා. පසුගිය දවස්වල දිව්‍ය පූජාව නැතිකොට සප්‍රසාද වහන්සේ ලබා ගන්න බැරිව ඔබ කොයි තරම් දුකින් හිටියද කියලා අපි දන්නවා. මොකද ඒ තුළ තමයි ජීවනයේ ආහාරය අපි ලබන්නේ. මෙලොව කෑම බීමට එහා යන ජීවිතයක් තිබෙනවා අපිට. මිනිස් ජීවිතය කියලා කියන්නේ කෑමට බීමට නොවේ. ජීවිතේ ඊට වැඩි ගොඩක් වටිනවා. මිනිස් ජීවිතය කියලා කියන්නේ මිල මුදල් වලට නොවේ. ඊට වැඩි ගොඩක් වටිනවා. මිනිස් ජීවිතය කියලා කියන්නේ සැප පහසුකම් වලට නොවේ. ජීවිතය කියන එක ඊට වැඩි ගොඩක් එහා යන දෙයක්. ජේසුස් වහන්සේ උන්වහන්සේවම තිලිනයක් හැටියට ඔබටත් මටත් දෙනවා. ජීවිතයට සම්බන්ධ කරගන්න ආහාරයක් වගේ සප්‍රසාද වහන්සේ තුල. බලන්න සහෝදර සහෝදරිනි ආහාරය කියන එක ජීවිතයට නැතුවම බැරි දෙයක් නේ. ඔබට දවස් කීයක් ඉන්න පුළුවන්ද කෑම කන්නේ නැතුව? මම නම් දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා දවස් දෙකක් හිටියා කෑම කන්නේ නැතුව පොඩි පරීක්ෂණයකට ටෙස්ට් එකක් කරන්න. පුදුම අමාරුවකින් හිටියේ දෙවෙනි දවසේ. ආහාරය අපේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. එහෙමනේ. අපිට ඒක පේන්නේ නැති වුණාට අපි ගන්න ආහාරය අපේ ජීවිතේ කොටසක් බවට පරිවර්තනය වෙනවා. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල අපි ජේසුව ලබා ගත්තම ජේසු මගේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. මම ජේසුගේ ජීවිතයට ඇතුල් වෙනවා. දේව ජීවිතයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මගේ දුබල මිනිස් ජීවිතය
දේව ජීවිතයක් කරා ගෙනියන්නට මාර්ගය මම සූදානම් කරගන්නවා. අන්න ඒ උතුම් තිලිනය ප්‍රේමයේ ප්‍රාතිහාර්යයේ තිලිනය තමයි සප්‍රසාද වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ එක සභාවට දුන්නේ සභාව ඉදිරියට ගෙනියන්න කවදා හරි සදාකාලික භෝජනය අපේ මරණින් පස්සේ අපිට ඒ දේ උරුම කරලා දෙන්න. මගේ ජීවිතේ ජේසුගේ ජීවිතේ සම්බන්ධ වන තැන තමයි ආදර සහෝදර සහෝදරිනි දිව පූජාව කියලා කියන්නේ. ඒ තුල දිව සප්‍රසාද වහන්සේ කියලා කියන්නේ. මේට වැඩි ලොකු හාස්කමක් ප්‍රාතිහාර්යයක් අපිට හිතන්නවත් බෑ. පොන්චි උදාහරණයක් වශයෙන් කිව්වොත් ගංගාවල් තිබෙනවානේ. ලංකාවේ ලස්සන ගංගාවල් තියෙනවා. කළු ගඟ, කැලණි ගඟ, නිල්වලා ගඟ. දැන් මේ ගංගාව වලයි මහමූදේ තියෙන වෙනස මොකක්ද? ගංගාවක් කියලා කියන්නේ ගලා යන දෙයකට. ඒක තමයි ගංගාවක ස්වභාවය. ගඟ ගලනවා. අර ලස්සන සින්දුවක් තියෙන්නේ පරණ සිංහල ගලන ගඟගේ ජීවිතය කියලා. ජීවිතේ ඉස්සරහට යනවා ගඟ ගලනවා. නමුත් ගඟේ ස්වභාවය තමයි මූද හමු වෙනව දවසක. අනිවාර්යයෙන්ම මූදට වැටෙනවා ගඟ ගිහිල්ලා. මූදත් එක්ක ගඟ මූදට ළඟා වුණාම මූදයි ගඟයි මොකද වෙන්නේ? එකක් බවට පත් වෙනවා. මෙන්න දිව සප්‍රසාද වහන්සේ තුළ දිව පූජාව තුළ සිද්ධවන්නේ මේ වගේ දෙයක් සහෝදර සහෝදරියනි. සප්‍රසාද වහන්සේ අපි ලබා ගත්තම මූදයි ගඟයි එකක් වෙනවා වගේ මමයි ජේසුයි එකම ශරීරයක් බවට පත් වෙනවා. අන්න මොන තරම් හිතා ගන්න බැරි ගහම්බීර ඇදහිල්ලක්ද මේක දිවෙන් වහන්සේ ඔබට මට දානය කරලා තියෙන්නේ. ජේසුයි මමයි එක ශරීරයක් බවට පත් වෙනවා. ඒ ශරීරයේ ශක්තියෙන් තමයි අපි ජීවිතය ඉදිරියට අරගෙන යන්නේ. ඒ ජීවනය ලබා ගන්නේ ශක්තිය පෝෂණය මෙලොව ආහාරයෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නොවේ. මෙල මුදලට බලයට ඒ වගේම වෙන කිසිම බලවේගයකට ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය ජේසුස් වහන්සේ ඔබට මට දානය කරා. අනේ නිසා තමයි ජේසුස් වහන්සේ තවත් වතාවක පවසන්නේ මිනිසා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ කියලා. මතේ තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ මේ සඳහන් වන්නේ මිනිසා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ. එහෙනම් මොනවයින්ද ජීවත් වන්නේ? මේ ආධ්‍යාත්මික බලවේගය අපි මෙනෙහි කරන මිනිස් ආහාරයට වැඩි ඒ ලෞකික ආහාරයට වැඩි එහා යන ආහාරය ජීවය ආහාරය ජේසුස් අත්දකින්න අපිට මොනවද ප්‍රායෝගික ක්‍රම තියෙන්නේ මේ ලෝකේ? මූලික වශයෙන් කරුණු 4ක් ඔබ ඉදිරියේ තබලා ඔබ සමග මෙනෙහි කරන්න මම කැමතියි. ඒ ආහාරය මොන වගේ ආහාරයක්ද කියලා පෙන්වු කරන්න. ඒ කරුණු 4 මම සැකෙවින් කිව්වොත් පළවෙනි එක නිදහස කියන එක. දෙවෙනි එක සාධාරණත්වය කියන එක. තුන්වෙනි එක පරිසරය කියන එක. හතරවෙනි එක සදාචාරය කියන එක. විශේෂයෙන්ම මෙන්න මේ කරුණු 4 තුල ජීවත් වෙන පුද්ගලයෙක්ට ඔය ජේසුස් ස්වාමීන් වහන්සේ කතා කරන ජීවනයේ ආහාරය ළඟා කරගන්නට මාර්ග වෙනවනු අනුමානයි. එසේනම් අපි මොනවද කියලා සුළු මොහොතක් මෙනෙහි කරමු. මිනිසා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ. නිදහසත් අවශ්‍යයි. නමුත් නිදහස කියන්නේ මොන වගේ දෙයක්ද? ඉංග්‍රීසියෙන් තියෙන කියමනක් wild asses freedom කියලා. ඒ කියන්නේ සිංහලෙන් එකට කියන්නේ වල් බూరు නිදහස කියලා. නිදහස කියලා කියන්නේ අපිට ඕන විදිහට ජීවත් වෙන එක නොවේ. නිදහස කියලා කියන්නේ හරි දේ කරන්න, යුතු දේ කරන්න, නිසි දේ කරන්න ඔබට මට තිබෙන අතුලාන්ත ශක්තියට තමයි නිදහස කියලා කියන්නේ. බලන්න අද අපි මුණ දෙන්න මේ ව්‍යසනය කොවිඩ් වසංගතය මේක විශ්ලේෂණය කරද්දී මොකද්ද මේකට පිටිපස්සේ තියෙන හේතුව? කවුද මේක හැදුවේ? විශේෂඥයෝ ඊටමත් පැහැදිලිව පවසන විදිහට මේක ස්වභාවිකව ඇතිවෙච්ච දෙයක් නොවේ. කවුරු හරි හදපු දෙයක්. කොහෙද හැදුවේ කියලා එක මත තිබෙනවා. නමුත් ඊට එහා යන ප්‍රශ්නයක් තියෙනවා. කොහේ
හැදුවත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. මොනවටද හැදුවේ කියන එක මේක. මොනවා කරන්නද මේක හැදුවේ? මේ වගේ වසංගත විස බීජයක් වෛරසයක් හැදුවේ මිනිස්සයා විසින් මොනවටද? මිනිස්සයාවම විනාශ කරන්න. ඒක තමයි දැන් වේගෙන යන්නේ. බලන්න නිදහස දෙවියන් වහන්සේ දීලා තියෙන නිදහස පාවිච්චි කරන පිළිවෙල මිනිස්සයව නැති කරන්න. මේ නිදහස පාවිච්චි කරලා රසායනික අවි නිපදවනවා. මේ නිදහස පාවිච්චි කරලා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනවා ජනතාව නැති කරන්න. මේකද නිදහස කියලා කියන්නේ. නිදහස පාවිච්චි කරන්න පුළුවන් ද යම් කෙනෙක්ව ඝාතනය කරන්න. තමුන්ට නිදහස තියනවා කියලා හිතන්න පුළුවන් ද කුසේ ඉන්න දරු පැටියෙක්ව මරලා දාන්න ගබ්සා කරලා. මේකද නිදහස කියලා කියන්නේ. නිදහස කියලා කියන්නේ වගකීමේ යුතුව වැඩ කරන තියෙන නිදහස. වගකීමෙන් යුතුව ජීවත් වෙන්න තියෙන නිදහසට. අන්න එතකොට මිනිසා ජීවත් වන්නේ ආහාරයෙන් පමණක් නොවේ. එවැනි නිදහසකුත් අවශ්‍යයි. දෙවනුව සාධාරණත්වය. බලන්න සාධාරණත්වය නැතුව පිට ජීවත් වෙන්න බෑ මේ ලෝකෙ. දැන් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 2යි මාස 3ක් වෙනවා. අපි ජනතාව අපි සියලු දෙනාම විශේෂයෙන්ම වින්දිතයෝ සාධාරණයේ ඉෂ්ට වෙනකන් ඊ타ත්ම අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ලොකු බලාපොරොත්තු. සාධාරණයේ කියන දේ නැතුව ජීවිතේ ඉදිරියට යන්නේ නැහැ. මොන තරතරක වුණත් ඒ වගේ. සාධාරණත්වය තමයි රටක, පවුලක, දේශයක තිබෙන ලොකු බලාපොරොත්තු සහ අනාගතය. ඒ තුළ තමයි ජීවිතේ ඉදිරියට යන්නේ. එතකොට මිනිසා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ කියලා ජේසුස් වහන්සේ කියනවා. සාධාරණත්වයක් අවශ්‍යයි. ඊළඟ කරුණ හැටියට පරිසරය. බලන්න මේ ලෝකේ මේ විදිහට ගියොත් එහෙම තව අවුරුදු 20ක් 25ක් යනකොට කිසි කෙනෙක්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් නිර්මාණය වෙනවා. මේ වෙනකොට මුළු ලෝකෙම වගකීම් අය කතා කරන්නේ. මොකද ඒක ඒ තරම් විසහින්ද මිනිස්සුගේ ජීවිතේට. 2030 වෙනකොට කියන්නේ තව අවුරුදු 9කින් ලංකාවේ කාබන් භාවිතය නවත්තන්න තීරණය කරලා තියෙනවා. බලන්න මේ ප්‍රදේශය තමයි කාබන් භාවිතය වැඩියෙන්ම අපේ ජනතාව උස්ම ගන්න. නෝරච්චෝලේ තාප බලාගාරයේ. ඒකෙන් පිට වෙන විෂ වායුව නිසා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජනතාවක පිළිකා රෝග හැදෙන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අදුම රෝග, පෙනහළු රෝග. ඔය වගේ මහා වින්නැහියක් වෙලා තිබෙනවා. මේක ඇස් වලට පේන්නේ නැහැ. නමුත් සමහරුන්ගේ ලෝකේ කාබන් ලෝකයක්ම තමයි. ගල් අඟුරු ලෝකයක්. යේසුස් වහන්සේ කිව්වේ ආහාරයෙන් පමණක් මිනිසා ජීවත් නොවේ කියලා. නමුත් අපේ සමහර උදවිය පවසන්නේ මිනිසා ගල් අඟුරු වලින් පමණක් ජීවත් වේ කියලා. ඔයා මිනිසුන්ව ඒගොල්ලන්ගේ මඩි තර කරගන්න මිනිසුන්ව නැති කරන දේවල් සහෝදර සහෝදරිය. මේ විදිහට ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. කාබන් විශ්වයට මුදා හැරීම තුළ ගෝලීය උෂ්ණත්වය කියන එක ඉහළ යනවා. එම නිසා මේ දේවල් පාලනය කරගත්තේ නැත්නම් අපේ දරුවන්ට හෙට දවසේ උපදින්න ඉන්න දරුවන්ට ලෝකයක් නැති වෙනවා. මේ නිසා තමයි මිනිසා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ පරිසරයක් අවශ්‍ය වේ. ඊළඟට හතරවෙනි කරුණ සදාචාරය. සදාචාරයෙන් යුතුව ජීවත් වෙන විශාල පිරිසක් ඉන්නවා. ඔබ වගේ ලස්සන මිනිස්සු. නමුත් දැන් අපි වැඩියෙන් අහන්න ලැබෙනවා අපචාරය පිළිබඳව. ළමා අපචාර පිළිබඳව. සල්ලාලකම පිළිබඳව. බේබදුකම පිළිබඳව. මත්ද්‍රව්‍ය පිළිබඳව. වංචාව දූෂණය පිළිබඳව. සදාචාරයක් නැතිව විනයක් නැතිව කිසිම කෙනෙක්ට දියුණුවක් නැහැ සහෝදර සහෝදරිය. ඔබේ පවුල් වල දියුණුවකුත් නැහැ. ඔබේ පෞද්ගලික ජීවිතයේ දියුණුවකුත් නැහැ. රටක දියුණුවක් ගැන හිතන්නත් බෑ. සදාචාරයක් නැත්තම් විනයක් නැත්තම්. ඉතින් මෙන්න මේ කාරණා හතර හරියට මොකක්ද වගේ කියලා බැලුවොත් කාර් එකක
රෝද 4 වගේ කියලා මට හිතෙනවා. කාර් එකක් රෝද 4ක කාර් එකක් රෝද 3ෙන් යන්න පුළුවන්. රෝද 3ෙන් යන්න ගියොත් එහෙම හොට බිම ඇදෙනවා. එවනේ. ඉතින් මේ කරුණු හතරම එක වගේ වැදගත්. ජේසුස් වහන්සේ කියනවා මිනිසා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ කියලා. මමයි ජීවනයේ ආහාරය කියලා. එසේනම් මේ ආහාරය සොයා යන ගමනේදී මෙන්න මේ කාරණා අපිට අනිවාර්යයි අපේ ජීවිතයට ඇතුළු කරගන්න. එනම් සැබෑ නිදහස තුල, දේව දරුවන්ගේ නිදහස තුල ඒ තේරුම් අරගෙන ජීවත් වෙන්න. සාධාරණත්වය තුල සාක්ෂි දරන්න. ඒ වගේම පරිසරය රැකගන්න. කාබන් ඩයොක්සයිඩ් නැත්නම් ගල් ලඟුරු වගේ දේවල් මේ ලෝකෙ නැති වේවා කියලා යාඥා කරන්න. ඒ වගේම සදාචාරාත්මක ජීවිතයක් ගත කරන්න. එන්න මේවා නැතිව රෝද 3ෙන් එහෙම නැත්නම් රෝද 2ෙන් එහෙම නැත්නම් තනි රෝදෙන් යන කාර් වාහන අපි නම් දැකලා නැහැ. දෙවියන් තුල ජීවත් වෙන පුද්ගලයෙකුට එහෙම නැතිනම් තම දහම තුල ජීවත් වෙන දැනත්තෙකුට එසේම ජීවමාන ස්වාමීන් වන ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වෙලා ජීවිත ගමනක් යන පුද්ගලයෙක් තුළ මේ සප්ත කාරණා නිතනින්ම ස්වභාවයෙන්ම ටිකෙන් ටික ඇති වෙනවා සහෝදර සහෝදරිය. ජේසුස් වහන්සේ මෙලොවට පැමිණියේ අප වෙනුවෙන් ජීවත් වී ජීවිතය ජයගෙන මරණය පරාජය කර සදාකාලික ජීවිතයක් කරා ඔබ මාව ඔසවා තබන්නටයි. එසේ කළේ උන්වහන්සේ අප වෙත දක්වන්නා වූ අසීමිත ප්‍රේමය නිසායි. ජීවනයේ ආහාරය වන දිව්‍ය සත්ප්‍රසාදය තුළ ජීවමාන වන ජේසුස් සමිඳුන් අප සමග ඒකාබද්ධ වී අපේම ශරීරයේ කොටසක් බාටපත් වී අපිව උන්වහන්සේගේ ශරීරයේ කොටසක් බාටපත් කරගෙන උන්වහන්සේගේ දේව ජීවිතය අපේ දුබල මිනිස් ජීවිතය